හරි. එහෙනම් පුතේ හැමෝටම ආයිබෝවන් පුතේ. පුතේ එතකොට එදා කරන්න බැරුව ගිය පේපර් ක්ලාස් එක තමයි අද කරන්නේ. මම කිව්වා අපි ටික වෙලාවක් හරි කරමු කියලා. කරලා ආයි දවසක ආයි වෙලාවක් ගමු පුතේ. මම හිතුවා ආයිසරයක් සිකුරාදා වගේ අපි බලමු පොඩ්ඩක් ආයි පැයක් විතර කරගත්තොත් තා චුට්ටක් ඉස්සරහට කරන්න පුළුවන්. එන්න බැරි කෙනෙක් හිටියොත් ගැටලුවක් නැහැ. අපිට රෙකෝඩ් කරලා ඒ ටික දාගන්න පුළුවන් පුතේ. එහෙනම් පුතේ අපි වැඩ පටන් ගමු. මේ මාසෙට පුතේ මම පොඩි ටියුට් එකක් දීලා ඇත්තේ මේ මොකද මේකේ ගොඩක් ඉතුරු වුණ හින්දා මේක අපි ඉක්මනට පටන් අරගෙන අද මේ සිකුරාදාත් මම කරනවා පන්තියක්. හොඳ? සිකුරාදාත් අපි පැයක් විතරවත් කරමුකෝ අඩු තරමේ. එතකොට හරි. හරි. කරලා සෙනසුරාදාත් මට වෙලාවක් තියෙනවා. ඒ වෙලාවෙත් පුළුවන්ම තව චුට්ටක් කරමු. එහෙනම් පුතේ අපි එනවා අද මධ්‍යම පළාත් පේපර් එකට. අමතර දවස් දැම්මම කට්ටිය දෙන්න බැරි ප්‍රශ්නයක් නෙදීනේ. මධ්‍යම පළාත් පේපර් එක වර්ෂ අවසාන 2019. හරි. ගමු ඒකේ කෙටි ප්‍රශ්න ටික ඉක්මනට හදන්න. එතකොට පුතේ පළවෙනි කොටස එතකොට පළවෙනි ප්‍රශ්නේ අපිට කියනවා ගොඩනැගිල්ලක වාර්ෂික තක්සේරු වටිනාකම රුපියල් 80000යි. ඒ සඳහා අය කරන වාර්ෂික වරිපණම් බදු ප්‍රතිශතය 106යි. ගෙවිය යුතු වාර්ෂික වරිපණම් බද්ද කීයද අහන්න. හදලා තියනවා නම් කියන්න පුතේ මෙන්න. මම හදලා තියනවා නම් කියන්නේ 80000න් 106යි. එතකොට බිංදු දෙක කැපෙනවා 0.048. රුපියල් 4800. මටත් පොඩි මතකයක් තියෙනවා මේක හැදුවද කියලා. හරි. ඊළඟට පුතේ ඊළඟ ගාන දෙවෙනි එක අර්ධ වෘත්තයේ ඡාප කොටසේ දිග. මෙහෙමනේ අහන්නේ. මේ දිග 14යි පුතේ. මෙන්න මේ දිග අහන්නේ. අපිට 2πr වලින් භාගයක් ගන්නත් පුළුවන්. නැත්නම් 5d වලින් භාගයක් ගන්නත් පුළුවන්. 7න් 22යි. d කියන්නේ 14යි. ඒකෙන් භාගය. උත්තරේ එනවා 22යි කියලා. මේක අපිට ගිහින්. තුන්වෙනි එක 3යි x ඍණ 2 ධන 1 සමානයි 10යි. විසඳන්නනේ පුතේ සරල සමීකරණයක් වරහණ අයින් කරමු. 3x ඍණ 3 වරක් 2 6යි ධන 1 10යි. මේ ටික එහා පැත්තට මාරු කරනවා. මේ දෙන්න සුළු කළාම ඍණ 5යි. ඍණ 5 එහාට දැම්මාම ධන 5යි. 3x කියන්නේ 15යි. දෙපැත්තම 3ෙන් බෙදෙනවා. x සමානයි 5යි. 4. ඉතින් අපෙන් අහනවා ලඝු පහේ පාදයට එකේ අගය.
එතකොට අපි හැම වෙලේම පුතේ මේ වගේ එක අගය හොයනවා නම් ලියා ගන්න ඕනේ මෙතන පහනේ තියෙන්නේ. මෙයා පහේ බලයක් ඉදින් ලියන්න ඕනේ. එක කියන්නේ පහේ බිඳුව. ඕනෑම සංඛ්‍යාවක බිඳුවෙනි බලය පුතේ මේ එකයිනේ. එහෙනම් ඉතින් මේකේ උත්තරේ වෙන්නේ දර්ශකය. ඒ කියන්නේ බිඳුව. පස්වෙනි එක දෙන ලද දත්ත අණුව xy හොයන්න. මෙන්න තියෙන්නේ. එතකොට මෙයා 140යි පුතේ. මේ රේඛා දෙක සමාන්තරයි. එහෙනම් මුලින්ම x හොයලා ඉමු. මේ දෙන්නගේ එකතු 180යි මිත්‍ර කෝණනේ. එහෙනම් x වලගේ අපිට හොයන්න පුළුවන් 180න් 140ක් අඩු කරනවා අංශක 40. ඊළඟට මෙයා 50යි. එහෙනම් මේ y හොයන්න කියන්නේ මේ දෙන්නගේ එකතුව මෙයාට සමානයි. බාහිර කෝණෙනේ පුතේ නේද? ඒකට සමාන වෙනවා. එතකොට හරි මේකේ හදලා තියනවලු පුතේ 11 වෙනි ගාන වෙනකම්. හරි ඔයාලා ඉස්සරහ එතනින් එහාට හදාගෙන යන්නකෝ. එතකොට හදමු නැති ඈත් ඇතිනේ මම ඉතින් දිගට හදයි යනවා. ඔයාලා ඉස්සරහට හදයි යන්න මේකෙන් හදන්න. y වලාගේ වෙන්නේ පුතේ 50යි 40යි එක්කව කළාම වෙන අංශක 90. එහෙනම් මම අනිත් ඒවා ටික මැද ටික අතාරිනවා. ඕනේ නැහැ නේ පුතේ ආයි. 6 7 8 9 10 ඕනේ නැහැ. 11 වෙනි එකට එන්නම් කෙලින්ම. නැත්නම් වෙලාව අපරාධනේ. කේන්ද්‍රික කෝණය අංශක 45යි පුතේ. වර්ගඵලය කීයද කියලා අහනවා. 5r වර්ගයෙන් 360න් 45යි. 7න් 22යි. r කියන්නේ 7. 7 වර්ගය 360න් 45යි. මේ ටික බෙදා ගත්තා නම් හරි පුතේ. 7 ගුණ කිරීම 7 45යි 360. 7ට 7 බෙදෙනවා පුතේ 45 ඒවා 1යි 45 ඒවා 8යි. හරි. ඊළඟට තව බෙදෙනවා. දෙවරක් 4යි දෙවරක් 11යි. 11 වරක් 7 77යි. 77 4ෙන් බෙදෙනවා. 4 වරක් 1 4යි 3ක් ඉතුරු වෙයි. 4 වරක් 9 36යි 1ක් ඉතුරු වෙයි. 19යි 4ෙන් 1යි. එහෙම නැත්නම් 19.2.5. මේක පාඩම ඉස්සරහට ගියා පුතේ. කලින් කරලා තිබ්බයි කියලා විවිධ ගණන් කීපයක්. ඊළඟට 12 A හා B අණු අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්ධි දෙකක් පුතේ. එහෙමනම් අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරය කියන්නේ පුතේ වෙන වෙනම සිදුවෙන ඡේදනයක් නැහැ. දැන් අපිට ලියන්න පුළුවන් PA මේලය B සමානයි PA ධන PB ඡේදනය නැහැ. මෙතන අපි ආදේශ කරනවා. මේ අගය 0.77යි. මෙයා 0.4යි PB. මෙයා මේ පැත්තට ගමු. 0.77 අඩු කිරීම 0.4 සමානයි PB. මේ දෙන අඩු කළා නම් හරි. දැම්ම අඩු කරමු. 7යි 7න් 4ක් ගියාම 3යි 0.37යි PB. 13
සංඛ්‍යාවක වර්ගමූලය ආසන්න පළමු දශම ස්ථානයට 4.8යි. එම සංඛ්‍යාව හොයන්න ඕනේ. ඉතින් මේකේ වර්ගය ගත්තා නම් හරිනේ. 4.8 වර්ගය. ඉතින් අපි ගුණ කරලා බලමු. 8 වරක් 8 64යි 6ක් ඉතුරුයි. 8 වරක් 4 32යි 6යි 38යි 4 වරක් 8 32යි 4 වරක් 4 16යි 17යි 18යි 19යි. ඉතින් 23.04ක් එනවා. ඒ කියන්නේ ඕක පළවෙනි දශම ස්ථානයේ හෙව්වහමනේ ඔය එන්නේ පුතේ. දැන් මේක වර්ග කරාම 23.04ක් එනවා. එතකොට සංඛ්‍යාව හොයන්න කියලා කියන්නේ. ඔක ඉතින් හරි මාර්ගය නම් පුතේ 23 කියලා දුන්නා නම් හරි. මොකද හේතුව මම ඔයාලට පෙන්නන්නම්. මොකද හේතුව පුතේ දැන් මේක වටේලානේ තියෙන්නේ නේද? එතකොට දැන් අපි 23 දැන් මේ 23නේ බලමු 23 වර්ගමූලය හොයලා. ඔය 4.79යි ඔහොම ගණන් එන්නේ. ඉතින් මේක ආසන්න දශම ස්ථාන එකකට වැටෙව්වාම 4.8යිනේ. අපිට දීලා තියෙන 4.8. ඉතින් එන්නේ ඇත්තටම 23 පුතේ. ඒතකොට අපෙන් ආනේ සංඛ්‍යාව කුමක්ද කියලා. ඉතින් ඇත්තටම සංඛ්‍යාව 23යි. ඊට චුට්ටක් වැඩි වෙන්නේ මේක වැටෙව්ව හින්දා. ඒක 23 වර්ගමූලය තමයි අපිට හොයන්න කියලා තියෙන්නේ. බලන්න ඊළඟ එක. මේ ත්‍රිකෝණ ABC ත්‍රිකෝණයේ AB සමානයි AC PB BP සමානයි QC වේ. අංග සම ත්‍රිකෝණ යුගල දෙකක් නම් කරන්න. ඉතින් මේ පාද සමානයි කියන්නේ මේ කෝණත් සමානයි. දැන් මෙහෙම ආවම මේ දෙන්න සමානයි. එනිදී මේ ත්‍රිකෝණ දෙක අංග සමයි. එහෙම නැත්නම් මෙතන ඉඳලා මෙතනට අරගෙන මෙතන ඉඳලා මෙතනට ගත්තත් හරි. ඒත් අංග සමයි. ඉතින් එකක් තමයි ඔයාලට ලියන්න පුළුවන් ABP ත්‍රිකෝණයයි පාකෝපාවලින් අංග සමයි. ACQ ත්‍රිකෝණය. එහෙම නැත්නම් ඔයාලට ලියන්න පුළුවන් පුතේ ABQ ත්‍රිකෝණයයි ACP ත්‍රිකෝණය. 15 සුළු කරන්න. කොහොමද තියෙන්නේ? එතකොට මේක 2x හින්දා මෙතන උඩයි යටයි දෙකම අපි දෙකෙන් ගුණ කරගත්තා නම් 3 වරක් 2 6යි 6 බෙදීම 2x 1 යට 2x හරය 2x එහෙමම තියෙනවා 6 එකක් ගියාම 5. දාසය පහත රූපයේ දැක්වෙන තොරතුරු අනුව ඒ වල අගය හොයන්න. මෙතන පුතේ මේක ඇඳලා දෙනවා. මේවා සමාන්තරයි කියලා කියන්නේ. මෙයා ඒ සමාන්තරාශ්‍රයේ සම්මුඛ කෝණ සමානයි. එහෙනම් මේකත් ඒ. මෙයා 65යි. එහෙනම් අපිට ඒ වල අගය හොයාගන්න පුළුවන්.
180න් 65ක් අඩු කළාම අංශක 115ක් වෙනවා. 17 2a ධන වර්ගය සමානයි 4a වර්ගය ධන 9. ඉතින් මේ පූර්ණ වර්ගයක්නේ. මෙයාගේ වර්ගමූලය තමයි මෙතන තියෙන්නේ. එහෙනම් 9 වර්ගමූලය මෙතනට එනවා. 9 වර්ගමූලය 3යි. පද දෙකේ ගුණිතයේ දෙගුණය මෙතනට යනවා. පද දෙක ගුණ කළාම එන ගාන දෙකෙන් ගුණ කරනවා. දෙවරක් 3 6යි 6 වරක් 2 12යි. 12යි. ඊළඟට පුතේ රූපය දැක්කන්නේ AB සිරස් කුළුණක් වන අතර BCD ලක්ෂයන් තිරස් පොළවේ පිහිටි ලක්ෂ 3කි. C සිට බලන විට A වල ආරෝහණ කෝණය සොයන්න. ඉතින් අංශක ගානක් හොයන්නම් හම්බ වෙන්නේ නැහැ. මේක අංශක ගණන් දීලා නැහැ. නිකන් අකුරු තුනකින් කෝණය මොකද්ද කියලා නම් ලියුවේ. ඉතින් හරිය අංශක ගාන දෙන්න ඕනේ මේකේ. මම දීලා නැහැ. මොකද A වල ඉන්න C වල ඉඳන් බලනකොට මෙතන ඉඳන් බලනකොට A වල ආරෝහණ කෝණය. මෙතන ඉඳලා බලන මේ කෝණය. ACB මෙන්න ලියන්න එකක් නැහැ නේ මේකේ. දෙවෙනි. A වල ඉඳන් බලනකොට D වල අවරෝහණ කෝණය. A වල ඉඳන් බලනවා D වල. මේ DAX ඔහොම ලියමු. ඉතින් වෙන කරන්න දෙයක් නැහැ ඒක. 19 උදේ සාධක භාවිතෙන් අගේ හොයන්නලු. ඒකේ තේරුම අපිට ඕන විදියට මේවා අගේ හොයන්නේ නැහැ. සාධක පාවිච්චි කරලා හොයන්න කියලා කියන්නේ. සාධක පාවිච්චි කරන්න කිව්වහම මුලින්ම අපි බලන්න ඕනේ පොදු සාධක තියනවාද කියලා. මෙතන පොදු සාධක තියනවානේ පුතේ 7න් 22 ගත්ත යාවේ එළියට 20 තියෙනවා ඍණ 6 තියෙනවා. දැන් අපිට වරහන ඇතුළ අගේ සුළු කරගන්න පුළුවන්. 20න් 6ක් ගියාම 14යි. දැන් බෙදුවේ 4ක් 1යි 4ක් 2යි. 22 දෙකෙන් ගුණ කළාම 46. ඔන්න සාධක දැනුම පාවිච්චි කරන සුළු කරා පුතේ. ඊළඟට x වල අගේ හොයන්න. බලමු මේක. ඉතන කේන්ද්‍රයේදී මෙයා O මෙතන අංශක 30යි. මම මේ එක එක ලකුණු කරගෙන යන්නම් අදිනකොට මේ දිගවල් දෙක සමානයි. වෘත්තයේ අරය. එහෙනම් මෙයා සමද්විපාදයි. මෙයා ඉස්සරහා 30 නම් මේ පාදේ ඉස්සරහා 30. ඒක හරි. ඊළඟට පුතේ මෙහෙම තියෙනවා. මෙතන 20යි. මේ දිගවල් දෙක සමානයි. අරයනේ. මෙයා 20 නම් මේකත් 20. එතකොට පුතේ
අපිට ගන්න පුළුවන් මේ ලොකු කෝණය අංශක 50යි 20යි 50යි එයා 50 නම් මෙතන මේ x වලගේ වෙන්නේ පුතේ 50 දෙකක් 100 කේන්ද්‍රයේ ආපාතිත කෝණය පරිධියේ ආපාතිත කෝණය වගේ දෙගුණයක් වෙනවා. මතකයිනේ ප්‍රමේය. දිගටම ඕන වෙනවා මේ ප්‍රමේය. ඔයාලට හදන්න කියලා කිව්වේ නම ඉක්මනට හදන්නේ. මේකේ විවික්ත දත්ත අඩංගු පිළිතුර තෝරන්න. විවික්ත දත්ත කියන්නේ පුතේ එතන තියෙනවනේ පූර්ණ සංඛ්‍යා විතරයි. දශම භාග ඒව මුකුත් තියෙන්න බෑ. වෙළඳ සැලකට දින 10ක් තුල ගෙනෙන ලද එළවලු වල බර. ඔය භාග සංඛ්‍යා ඕන තරම් තියෙනවා. කිලෝ 4මාරයි 5මාරයි එහෙම තියෙනවා. නිවාස යෝජනා ක්‍රමයක සිටින පවුල් 40ක සමාජිකයන් ගණන. අන්න විවික්තයි. හරියට පූර්ණ සංඛ්‍යානේ ඉන්නේ. සමාජිකයෝ ඉන්නේ නෑනේ පුතේ 4මාරක් නේද? 5යි 3න් 2ක් එහෙම සමාජිකයෝ ඉන්නේ නෑනේ. දැන් අහනවා එතකොට අතපය කැඩිලා එහෙම ඉන්න කට්ටිය මොකද කරන්නේ කියලා. ඒව අපි ගණන් ගන්න නැතුව ඉන්නේ. ඈ ඒවත් සමාජිකයෝ ඈ. ඊළඟට 10 ශ්‍රේණී සිසුන්ගේ උසහා බර පිළිබඳ දත්ත අනිවාර්යෙන් පුතේ පරාසයක් ගන්න පුළුවන්. එහෙනම් අපි ඒකත් අපාරු. විවික්ත දත්ත තියෙන්නේ මේක විතරයි. පළවෙනි එක විතරයි. පළවෙනි එක නෙමෙයි. දෙවෙනි එක විතරයි. ත්‍රිකෝණාශ්‍රයක හා සමචතුරාශ්‍රයක පොදු ලක්ෂණයක් වන්නේ බලමු. ශීර්ෂ කෝණ සියල්ල ත්‍රිකෝණික වේ. හරිනේ. විකර්ණ එකිනෙක ත්‍රිකෝණීයව සමච්ඡේදනය වේ. නෑ පුතේ. විකර්ණ ත්‍රිකෝණීයව සමච්ඡේදනය වෙන්නේ සමචතුරාශ්‍රය විතරයි. ත්‍රිකෝණාශ්‍රයෙන් වෙන්නේ නෑ. විකර්ණ දිගින් සමාන වේ. ඒක නම් හරිනේ. විකර්ණ දෙක දිගින් කොහොමද සමාන වෙනවා. හරි වැරදි හරි. ඊළඟට පිස්මේ පරිමාව අපිට දීලා තියෙනවා පුතේ. පිස්මේ පරිමාව කියන්නේ හරස්කඩ වර්ගඵලය භාගය වැඩි කිරීම 3 වැඩි කිරීම 4. ඒක වැඩි කරනවා උසේ. වැඩි කළාම ලැබෙන උත්තරය 36යි. 4 වරක් 3 12යි 12 දෙකෙන් බෙදුවාම 6යි. 6යි x සමානයි 36යි. දෙපැත්තම අපි 6න් බෙදමු පුතේ. උත්තරේ එනවා සෙන්ටිමීටර් 6. 24 24 අපිට කියනවා මෙහෙම. B A මෙතන C. මේක සමානයි මේක O. රූපයේ දැක්කෙන වෘත්තයේ කේන්ද්‍රය O. AB ජායේ මධ්‍ය ලක්ෂ්‍ය C. වෘත්තයේ අරය 13. අරය 13 නේ අපි මෙහෙම ලකුණු කරගමු 13. ඊළඟට OC 5යි. AB ජායේ විගහන. මේක කැලක් හොයාගත්තා නම් හරිනේ. මේ වගේ දෙගුණයක් නේ. 24ක් ඒ පුතේ උත්තරේ. මෙතන මම දානවා පයිතගරස් සම්බන්ධය. මොකද ජායක මධ්‍ය අක්ෂයට ඇඳහම අනිවාර්යෙන් ඒක ලම්බයක් වෙනවා. කේන්ද්‍රයේ ඉඳන්. එහෙනම් BC වල වර්ගය ධන 5 වර්ගය සමානයි 13 වර්ගය. 5 වර්ගය 25යි. 13 වර්ගය 169යි. 169 අඩු කිරීම 25. 147. BC කියන්නේ 147 වර්ගමූලය පුතේ 12යි.
එහෙමනම් AB වෙන්නේ 12 2ක් 24යි. ඊළඟ එක 25 අපිට මෙහෙම රූපයක් ඇඳලා දීලා තියෙනවා. මෙයා සෙන්ටිමීටර් 8යි. මෙයා 12යි. මෙයා 8යි නේද? ඒ ලක්ෂයේ සිට සෙන්ටිමීටර් 8ක් දුරින්. පුතේ මෙතන ඉඳලා 8ක් දුරින් කියන්නේ ලක්ෂයකට සම දුරින් කියන්නේ වෘත්තයක්නේ. දැන් මෙහෙම 8ක් අරගෙන අදින වෘත්තය. වෘත්තේ භාගයක් ඇඳලා තියෙන කිසි කරදරයක් නැහැ. AB හා මෙතන AB AD පාදවලට සම දුරින්. මේ දෙන්නගේ මේ පාද දෙකට සම දුරින් කියන්නේ මෙතන තියෙන මේ කෝණයේ සමච්ඡේදකය. මේක 90යිනේ හරියට දෙකට බෙදලා යන රේඛාව. මේක හරහා යන්නේ නැහැ හොඳේ. ඉදි කෝණාශ්‍රයන්. මෙන්න මෙහෙයයි. මේ කෝණ දෙක සමාන බව පෙන්වන්න ඕන. කෝණ සමච්ඡේදකය කියන්නේ ඒකනේ. එතකොට මේ දෙන්නම හරියන්නේ එතන. P. ඔය පත දෙකටම ගැලපෙන තැන තමයි P තියෙන කෝණය. හරි. එහෙනම් අපි එමුතේ ඕකේ දෙවෙනි කොටසට. අඩුපාඩු හදාගෙන දෙවෙනි කොටසට එමු. ඒක නම් ඔයාලා හදලා නැතුව ඇති. සමහර අය හදලා ඇති. ඒක අපි හිමීට බලාගෙන යමු. කොටසෙදි හදන්න බලන්න පුතේ. මාත් හදන්නම් ඔයාලත් හදන්න. පළවෙනි ගාන. ආනයනය කරන ලද තිරිඟු පිටි තොගයකින් පහෙන් දෙකක් දකුණු පළාතටත් ඉතිරියෙන් හතරෙන් එකක් බස්නාහිර පළාතටත් යවන ලදී. දකුණු පළාතට යවූ පසු ඉතිරි වූ භාගය මුළු ප්‍රමාණයෙන් කොච්චරද? සම්පූර්ණ එකෙන් පහෙන් දෙකක් දකුණු පළාතට යවුවාම පුතේ පහෙන් තුනක් ඉතිරි. ඊළඟට කියනවා බස්නාහිර පළාතට යවලා තියෙන ප්‍රමාණය කොච්චරද දාන්න. මේ ඉතිරි වෙලා තියෙන ප්‍රමාණයෙන් හතරෙන් එකක්. එක්ක මෙතන ගුණ කිරීම දාන්න. ඉතිරියෙන් කියුවේනම් ගුණ කිරීමට අල්නා යන දැම්මේ. 3 වරක් එක 3යි. 5 වරක් 4 20යි. පළාත් දෙකටම යවූ පසු ඉස්සෙල්ලා බලමුකෝ දැන් පළාත් දෙකට කොච්චර යවුවද කියන්නේ. දකුණු පළාතට පහෙන් දෙකයි බස්නාහිර පළාතට 20න් 3යි. අපි 20 පොදු හරයට ගමු. මේක උඩයි යටයි දෙකම 4ෙන් ගුණ කරොත් පුතේ 4 වරක් 2 8යි 4 වරක් 5 20යි. 20න් 3.
8යි 3යි 11යි. 20න් 11යි. යවූ පසු ඔච්චරක් යවලා තියෙනවා. දැන් ඉතිරි වෙලා තියෙන ප්‍රමාණය එකෙන් අඩු කරනවා 20න් 11. එක කියන්නේ 20න් 20 කියලා හිතාගන්න. 20න් 11 ගියාම 9. දැන් 20න් 9ක් ඉතිරි. ඉතිරි තිරිඟු පිටි වලින් 9න් 4ක් ගබඩා කරන ලදී. එතකොට පුතේ ගබඩා කළ කොටස වෙන්නේ ඉතිරි ප්‍රමාණයෙන්, ඒ කියන්නේ 29න් 9න් 4ක්. 9ට 9 කැපෙනවා 20න් 4යි. තව බෙදෙනවා නේද? 4 වරක් 1යි 4 වරක් 5. ඒ කියන්නේ පහෙන් එකක් ගබඩා කළා. අනතුරුව ඉතිරි වූ තිරිඟු පිටි ප්‍රමාණය, මේ ප්‍රමාණය නම් ආනයනය කරන ලද ඉතිරි තිරිඟු පිටි ප්‍රමාණය කොපමණද? එතකොට පුතේ ගබඩා කළ කොටස මේ තියෙන්නේ. ඊළඟට එහෙමනම් දැන් අපි බලන්න ඕනේ පුතේ 20න් 9ක් ඉතිරි වෙලා තියෙනවා. ඒක මුළු තිරිඟු පිටි ප්‍රමාණයෙන් පළාත් දෙකට මෙච්චරක් යවුවා 20න් 9ක් ඉතුරුයි. ඒ 20න් 9න් 9න් 4ක් ගබඩා කරලා තියෙනවා. ඒක පහෙන් එකක් තමයි ගබඩා කරලා තියෙන්නේ. අනතුරුව ඉතිරි වූ තිරිඟු පිටි ප්‍රමාණය. හරි. නැති දැන් මේක හොයන් ඉන්න එපා. පළාත් දෙකට හා ගබඩා කළ කොටස. පළාත් දෙකට යවුවා 20න් 11. ගබඩා කළා පුතේ 20න් 4ක්. පහෙන් එකට වඩා ලේසිනේ 20න් 4. 20න් 15යි. 20න් 15යි කියන්නේ පුතේ පහෙන් බෙදුවොත් 5 වරක් 3යි 5 වරක් 4යි. දැන් ඔච්චරක් ඉවරයි. එහෙනම් දැන් ඉතිරි ප්‍රමාණය, ඉතිරි කොටස එකෙන් 4න් 3ක් අඩු කළාම 4න් 1යි. දැන් ඉතිරි ප්‍රමාණය මේක ටොන් 24000යි. මෙතන ගන්න ඕනේ. හරි, ඒ කියන්නේ දැන් 4න් 1ක් ඉතිරිනේ පුතේ. එතකොට තිරිඟු පිටි වලින් 4න් 1ක් කියන්නේ 24000. ටොන් 24000. එහෙනම් ආනයනය කරන ලද ඉතිරි ප්‍රමාණය කොච්චරද අහනවා. ඉතිරි ප්‍රමාණය කියලා කියන්නේ පුතේ මෙන්න මේ ගබඩා කරලා තියෙන ප්‍රමාණයක් තියෙනවනේ. ඒකත් ඉතිරි වෙලා තියෙන්නේ. ඊළඟට මේ 4න් 1ක් ඉතිරි වෙලා තියෙන්නේ. ඉස්සර බලන්න ඕනේ දැන් ගබඩා කරපු 5න් 1 කියන්නේ කොච්චරද කියලා නේ. නැත්තම් හදන්න බෑනේ ගන්න. මුළු ප්‍රමාණය හොයලා ඉන්න. මුළු ප්‍රමාණය 24000 ඕන විදිහක හොයන්න. 24000 4ක්. ඔන්න 96000ක් තමයි ගෙනල්ලා තියෙන්නේ. ගබඩා කරපුවත් හොයාගෙන ඉන්න එකයි. ගබඩා කළ කොටස වෙන්නේ මේ 96000න්
පහෙන් එකක්නේ. පහට බෙදා ගන්නයි ඕනේ. 5 සරක් එක 5යි. 4ක් ඉදිරි 5 සරක් 9 45යි. 2යි 0යි 0. එහෙනම් ඉතිරි ප්‍රමාණය වෙන්නේ පුතේ මේ ගබඩා කරපු 19200ක් ඉතිරි. ඊට අමතරව තව 24000කුත් ඉතිරිනේ. තොන් 43200ක් ඉතිරි පුතේ. අඩුපාඩු හදාගෙන ඊළඟ ගාන ඔයාලා තනියෙන් හදන්න ගන්නකෝ. මම පුතාලා අනිත් එකේ රූපය ඇඳ ගන්නම්.
හරි. අපෙන් අහනවා පුතේ අර්ධ වෘත්තාකාර කොටසේ අරය කීයද කියලා. මේ විස්කම්බයෙන් මෙන්න අරය කියන්නේ විස්කම්බයෙන් භාගයක් වෙන්න ඕන. يعني සෙන්ටිමීටර් 14ක් තියෙයි. එහෙනම් අපෙන් අහනවා අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය. වෘත්තයක නම් πr වර්ගය ඒකෙන් භාගයක්. 7/22 වර්ගය r කියන්නේ 14 ඒකේ වර්ගය භාග 7/22යි 14 ගුණ කිරීම 14 භාග 7 2 14යි 308යි ඊළඟට අපෙන් අහනවා මේ අඳුරු කරපු කෑල්ලේ වර්ගඵලය පුතේ. මෙයාගේ. දැන් අපිට ගන්න පුළුවන් මේ උස. මේ කෑල්ල පුතේ 14. මේ වෘත්තය අරය නෙමෙයි. එතකොට එහෙමනම් මේකේ මේ සම්පූර්ණ උස 30යි 14යි එකව කරාම 47යි. දැන් මම කරන්න හදන්නේ මේ. මේ ත්‍රිපිසියමන්නේ තියෙන්නේ මේ ත්‍රිපිසියමේ වර්ගඵලය හොයලා ඒකෙන් මේ අර්ධ වෘත්තයේ 308 අඩු කරලා දාන්න. අඩු කරා නම් අපිට අඳුරු කරපු කොටසේ වර්ගඵලය හොයාගන්න පුළුවන්. එහෙම කළා නම් හරිනේ. භාගය ගුණ කිරීම ත්‍රිපිසියම පුතේ. සමාන්තර පාද දෙකේ එකතුව 42 දාන 28 වැඩි කිරීම මේ දෙන්න අතර උස 47යි. ඔන්න සම්පූර්ණ එකේ වර්ගඵලය. ඒකෙන් මේ 308 අපි අයින් කරලා දාමු. භාගය 8යි 2යි 10යි එකක් ඉතුරුනේ. 4යි 2යි 6යි 1යි 7යි දෙවරක් 1යි අපි මේක විතරයි. එහයි මෙයාගේ 22යි. සුළු කරගන්න ලේසි. y 4ක් 2 14යි 14යි 15යි. ඒකෙන් 308ක් අඩු කරනවා. 10න් 8ක් ගියාම 2යි 3යි 5න් 3ක් 2යි 1යි 1232යි. සුළු කිරීම බලලා කියන්න වැරදුනොත් ඊට පස්සේ අපිට කියනවා පුතේ BC විස්කම්භය වනසේ අර්ධ වෘත්තාකාර කොටසක් කපලා අයින් කරනවා මෙහි. අයින් කරාම බිත්ති සැරසෙලි ඉතිරි කොටසට තේන්දයක් අල්ලනවා. මේ මෙන්න මේ ටිකනේ අල්ලන්නේ කොහොමද? මෙයා 50 නම් ඉතින් මෙයාත් 50යි. තේන්දේ දිග කොච්චරද කියලා අහන්න. දැන් අපි හොයාගන්න ඕනේ පුතේ මේ කෑල්ලේ දිගයි මේ කෑල්ලේ දිගයි මේ නම් ප්‍රශ්නයක් නැහැනේ 50 ඒවා දෙකයි. ප්‍රශ්නයක් නෙමෙයි දෙකට ලියමු. මම ගන්නවා මෙයා 5D වලින් භාගයක් නේ පුතේ. ඔබාර ආදේශ කරන්නේ 5 වෙනුවට 7/22 D කියන්නේ 42
ඔය ලැබෙන උත්තරේ භාගයක්. 52ක් තියෙනවා. ඊළඟට මේක ගත්තොත් එකක් 5D වලින් භාගයක්. 7න් 22යි 28යි භාගය. මේ ටික සුළු කරගත්තා නම් හරියි. 66යි 50යි 50යි 100යි 44යි 66යි 44යි 110යි 110යි 100යි 210යි බලන්න සුළු කිරීම හරිද කියලා මම වැරදි නම් කියන්න. අනේ අපි ඊට පස්සේ බලමු අනිත් ගානකට.
හරි. තුන්වෙනි ගාන ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා මිනිසුන් 20 දෙනෙකුට දින 45ක් ගත වෙනවලු. ඒක තමයි මේකේ ඇස්තමේන්තු කරලා තියෙන ප්‍රමාණය. ඊළඟට කියනවා අපි මෙතන ලියන්න ඉඩ තියෙන චුට්ටක් පල්ලෙහාට ගමු. ගොඩනැගිල්ල ඉදිකර අවසන් කිරීම සඳහා කළ යුතු වැඩ ප්‍රමාණය මිනිස් දින කීයද? මේ දෙන්නගේ ගුණිතය පුතේ. ඒ කියන්නේ එක්කෙනෙක් නම් කොච්චර කාලයක් යනවද කියන්නේ. 20 ගුණ කිරීම 45. නමසීය. ඊළඟට කියනවා දින 30ක් ඉදිකිරීම කටයුතු කළ පසු ඒ කියන්නේ මේ මිනිස්සු 20 දවස් 30ක් වැඩේ කළා. දින 3කට ඉදිකිරීම නැවැත්වීමට සිදු විය. 30 වෙනි දිනේ අවසානයේ ඉතිරි වූ වැඩ ප්‍රමාණය කරපු වැඩ ප්‍රමාණය හොයමුකෝ. නැත්නම් මෙහෙම කළ හැකියි. 900ක් තියෙනවනේ තිබිලා තියෙනවනේ. ඒකෙන් මේ වැඩ ප්‍රමාණය අඩු කරා නම් හරි. දෙවරක් 3 6යි. 0.2. අඩු කළාම 300. මිනිස් දින 300. දැන් අපිට කියනවා ඉදිකිරීම කටයුතු සැලසුම් කළ දිනට නිම කරන්න. ඒ කියන්නේ පුතේ දවස් 45කින් ඉවර කරන්න ඕනේ. දැන් දවස් දැනට 30යි නිකන් දවස් 3ක් ඉඳලා තියෙනවානේ. එහෙනම් තව ඉතිරි වෙන්නේ දින 30යි 3යි 33ම ගිහිලා තියෙන්නේ දැන්. 45න් 33ක් ගියාම 12යි. මේ දවස් 12ට මිනිස්සු කොච්චර දාන්න ඕනද කියලා තමයි අපි බලන්න ඕනේ. මිනිස් දින 300ක වැඩ ප්‍රමාණයක් තියෙනවා. සමීකරණ ලියන්න නැතුවම හදා ගන්න පුළුවන් මේ විදිහට. මේ 300 12ට බෙදුවා නම් හරි. එතකොට ශ්‍රමිකයන් ගණන එක්කෙනෙකුට නම් දවස් 300ක වැඩක් තියෙනවා. දින 12කින් ඉවර කරන්න මේක 12න් බෙදනවා. 12 සරක් 2 24යි. 12 සරක් 5යි. මිනිස්සු 25ක් ඕන. එතකොට අපෙන් අහන්නේ ඕක නෙමෙයි. අමතර කොච්චරක් ගන්න ඕනේද කියලා. 20ක් ඉන්නවනේ පුතේ. අමතර ශ්‍රමිකයන් ගණන 25න් 20ක් ගියාම 5යි. අමතර අය 5 දෙනෙක් දාගත්තා නම් හරි. සඳුන් 115ක සුළු පොලි අනුපාතිකයක් යටතේ රුපියල් 60000ක මුදලක් බැංකුවක තැන්පත් කළා. වසර 3ක කාලයකදී ලැබෙන මුළු මුදල සොයන්න. මුළු පොලිය හොයලෙමුකෝ. මුළු පොලිය වෙන්නේ පුතේ 60000නේ තැන්පත් කරේ. 60000න් 100ට 15ක්. මේක ගුණ කරනවා 3. මේක නයිනවා. 15 වේවා 3ක් 45යි. 45 600න් ගුණ කරන්න ඕන. 2යි 6 වරක් 5 30යි 3ක් විතරයි. 6 වරක් 4 24යි 25යි 26යි 26යි. 27000ක් ගෙවන්න. එහෙමනම් 27000 ගෙවන්නේ 27000 ලැබෙනවා යා. එහෙනම් යාට ලැබෙන මුළු මුදල වෙන්නේ මේ තැන්පත් කරපු 60000යි තව 27000ක් 87000ක් ලැබෙනවා.
මේ ගානක් හරි. අඩුපාඩු හදාගන්න අනිත් එකට එන්න. හරි. හතරවෙනි ගානත් අපි බලමු. A හා B යනු මේස පන්දු තරගයක ක්‍රීඩා කරන ක්‍රීඩකයන් දෙදෙනෙකි. ඒ ක්‍රීඩකයා පළමු හා දෙවනවට ජයග්‍රහණය කිරීමේ සම්භාවිතාව 5/3 හා 3/1 වේ.
කිසිදු තරඟ වටයක් ජය පරාජයෙන් තොරව අවසන් නොවේ. එහෙනම් B ක්‍රීඩකයා පුතේ පළමු වටේ ජයග්‍රහණය කිරීම වෙන්න ඕනේ. අරයා 5න් 3 නම් මෙයා 5න් 2 වෙන්න ඕනේ. මේ පහ තරඟ වට පහක් තිබ්බොත් 3ක් එයා දින්නවා කියලා කියන්නේ. මෙයා අනිත් දෙක. එතකොට දෙවන වටය අරයා 3න් 1යි. ඉතින් මෙයා 3න් 2යි. දෙවෙනි තරංග වට දෙකේදී ඔවුන්ගේ ජයග්‍රහණ දැක්වීම සඳහා දී ඇති රූපය සම්පූර්ණ රූප සටහන. පළවෙනි වටේ මම මේක කියන A දිනීම B දිනීම. එතකොට A වල 5න් 3යි පුතේ දිනන්නේ B 5න් 2. දෙවෙනි වටේ මේකේ A දිනන්න පුළුවන් B දිනන්න පුළුවන්. ඒකම මෙතනට අපි අඳිනවා. මේකමනේ පුතේ. 5න් 3යි. ආ දෙවෙනි වටේ පුතේ A දිනීම 3න් 1යි. මෙයා 3න් 2යි. ඔච්චරයි රුක් සටහන. අපේ පහසුවට අපිට ඕන මේක ලියා ගන්න පුළුවන්. මේ අවස්ථා දෙකේදීම A දිනන. මේක AB BA BB. එතකොට මේ සම්භාවිතා ටික මම මෙතන දා ගන්නවා. 5 වරක් 3 15යිනේ. 15න් තමයි එන්න ඕනේ. එතකොට එනවා 3 වරක් 1 3යි. 3 වරක් 2 6යි. දෙවරක් 1 2යි. දෙවරක් 2 4යි. තුන්වෙනි ප්‍රශ්නේ අපෙන් අහනවා පුතේ තුන්වෙනි කොටස ක්‍රීඩකයන් දෙදෙනා තරඟ වට එක බැගින් ජය ලැබීම. මේක හරි. මේක හරි. මේ B දෙකම දිනලානේ. එතන A දෙකම දිනලානේ. දැන් මේ දෙන්නේ 15න් 6 දාන 15න් 2 15න් 7යි. අපිට පොඩි අපිට ලක්ෂ්‍ය ප්‍රස්ථාරයක් එහෙම නැත්නම් කොටු දැලක් දෙනවා. මේ ටික කොහොම ලකුණු කරලා අපෙන් අහනවා කාසියක් දෙවරක් උඩ දැමීමේ පරීක්ෂණයේ නියැදි අවකාශයේ අවස්ථා දෙකේදීම එකම ප්‍රතිඵලය ලැබීම. මේක නෙමෙයි. දෙකම HH නැත්නම් TT. සම්භාවිතාව සොයන්න. ඔක්කොම ඒවා හතරක් තියෙනවා. මේකට අදාළ ඒවා දෙකක් තියෙනවා. 4න් 2. එහෙම නැත්නම් 2න් 1. ওই දෙකෙන් එකක්. හරි? හරි. ඊළඟ එකක් බලමුකෝ.
මෙතන කියනවා පුතේ සිසුන් පිරිසක් යොදාගෙන කරන ලද සමීක්ෂණයකින් ඔවුන් කැමැති පළතුරු වර්ග පිළිබඳ තොරතුරු පහත වටපස්ථාරයේ දැක්වේ. දොඩම්, අන්නසි සහ අඹවලට කැමැති සිසුන් අතර අනුපාතය 1:3:5යි. එතකොට අපිට මේක ගත්ත හැකි පුතේ 1x 3x 5x කියලා අත්අගයන් ටික. එතකොට අපෙන් අහනවා මේ එක එක කේන්ද්‍රික කෝණයේ විශාලත්වය. ඉතින් මේ තුන් දෙනාගේ කේන්ද්‍රික කෝණවල අගය වෙන්නේ 360න් 90 අඩු කළාම එන එකනේ. මම කෝණේ හොයන්න හදන්නේ. ඕන්නම් මේක සිසුන් ගානට සමාන කළ හැකි නැත්නම් කෝණයට සමාන කරන්නේ. ඒ කියන්නේ x ධන 3යි x ධන 5යි x කියන එක සමානයි පුතේ 360න් 90ක් අඩු කළාම ලැබෙන 270ට 5යි 3යි 8යි 1යි 9 දෙපැත්තම 9ෙන් බෙදනවා. x සමානයි 30. එහෙමනම් දැන් අපිට පුළුවන් හොයන්න යොඩම් අන්නසි අඹ කෝණයක් තියන්න. මෙයා යොඩම් කියන්නේ 1x. ඒ කියන්නේ 30 ඒවා එකක් 30. අන්නසි කියන්නේ 3x. 30 ඒවා 3ක් 90. අඹ කියන්නේ 5x. 30 ඒවා 5ක් 150. එහෙනම් අපෙන් අහනවා වැඩිම පිරිසක් කැමති පළතුරු වර්ගය. වැඩිම කෝණේ තියෙන්නේ අඹවලනේ පුතේ. එහෙනම් පළතුරු වර්ගයේ අඹ. රම්බුටාන් වලට කැමති සිසුන් 9යි. එහෙනම් දොඩම් වලට කීයද අහන්න. රම්බුටාන් කියන්නේ අංශක 90යිනේ පුතේ. අංශක 90කින් 9 දෙනෙක් දැක්වෙන. එහෙනම් දොඩම් කියන්නේ අංශක 30යි. අංශක 30කින් කී දෙනාද? 3යි පුතේ. ඇයි හේතුව? මෙයාගේ බිඳුව නැතුනේ මෙතන තියෙන්නේ. එහෙනම් මෙයාගේ බිඳුව නැතුව මෙතන තියෙන්නේ. හරස්කුන්ගේ දාමු. 90යි x සමානයි 30 ඒවා 9ක්. දෙපැත්තම 90ෙන් බෙදමු. එතකොට x කියලා කියන්නේ 3ක් කියලා. ඊළඟට 4 වෙනි එක අන්නසි වලට කැමති මුළු සිසුන් ගාන පිරිස මුළු සිසුන් ගානේ ප්‍රතිශතයක් විදියට. අපි කෝණේ හොයමු. අන්නසි වලට අදාළ කෝණේ 90යි. මුළු සිසුන් ගානට අදාළ කෝණේ 360යි. එහෙනම් මේ දෙන්න භාගයක් විදියට ලියලා ප්‍රතිශතය කරන්න 100 වැඩි කරන්න. 4ක් කියලා දෙදී 104ෙන් බෙදුවාම පුතේ 25ක් එනවා. ඔන්න පුතේ මම මේ පේපර් එක ඉවර කළා. චුට්ටක් ඉක්මනට කරා. එතකොට ඔයාලට ඊළඟ දවසේ පුතේ මම සිකුරාදා පුළුවන් වුණොත් ටික වෙලාවක් ගන්නවා. පැයක්වත් අරගත්තොත් ඔයාලා පුතේ මධ්‍යම පළාත් පේපර් එකේ දෙවෙනි කොටසේ ප්‍රශ්න 6ක්ම කරන්න බැරි වෙයි. අඩුම තරමේ 6ක්වත් කරලා තිබ්බොත් අපිට ලේසි පුතේ බලන්න. ඒ කියන්නේ මට හදන්න වෙලාව දෙන්න ඕනේ නෑනේ. පොඩ්ඩක් උත්සාහ කරලා තියාගන්න. එතකොට බැරි ඒවා හදාගන්න විතරයිනේ තියෙන්නේ නේද? අපි එහෙම කරමු. එහෙමනම් පුතේ අදට අපි අවසන් කරමු. එහෙනම් මේ සතියේම දවසක ආයි නැවත හමු වෙමු. හරි. එහෙනම් හැමෝටම පුතේ ආයුබෝවන්. හැමෝටම good night පුතේ. ආයුබෝවන් sir. Thank you sir. ආයුබෝවන්. Thank you, sir.